හරි. අද අපි මේ කතා කරමු network fundamentals වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අද Cisco පැත්තට තියෙන දේවල් ටිකක් ගැන. ඉස්සෙල්ලාම ගිය සතියේ දේවල් ටික මම හිතනවා මතක් කරගෙන ඇති කියලා ඔයගොල්ලෝ. මේ කියලා දෙන හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඇත්තටම ඕනකමින් මේ දේවල් ටික follow කරොත් මේක අර basic course එකකට වඩා දෙයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මම මේ කියන මම විතරක් නෙමෙයි මේ හැම සර් කෙනෙක්ම කියන දේවල් පොඩ්ඩක් ඔයගොල්ලෝ විස්තරatuව කතා කරන් විස්තරatuව හොයලා බලන්න ඕන. මොකද හේතුව තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි එක දවසක කරන මේ පැය එකමාරක සෙෂන් එකක් ගත්තොත් normally පැය 4ක සෙෂන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් තමයි මේ කරන්නේ. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ගේ පොඩි උනන්දුවකුත් එක්ක අපි එහෙනම් අද දවසේ කතා කරන්න තියෙන දේවල් වල බලමු. හරි. අපි බලමු ඉස්සෙල්ලාම අද බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියලා. බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න ඉස්සෙල්ලා අපි බලමු බ්‍රෝඩ්කාස්ට් MAC address එක කියන්නේ මොකක්ද කියලා. මේ MAC switches සහ MAC address වැදගෙන විදිය ගත්තොත් මේ switch එකකින් switch එකේ මම මේ පෙන්නලා තියෙන slide එකේ switch එකකින් මෙතන packet එකක් generate වෙලා තිනවා. මේ packet එක switch එකට ආවම මේ switch එකේ nature එක තමයි switch එක වැඩ කරන්නේ layer 2 වල. layer 2 කියන්නේ අපේ data link layer එකේ protocol එකක් විදිහට තමයි මේ switch එක වැඩ කරන්නේ. එහෙමනම් මෙයා functions වෙන්නේ මෙයාගේ ඇතුළට packet එකක් ආවම switch එක ඇතුලේ store කරගෙන තියාගෙන නැහැ මොකද initially. එතකොට මෙයා මේ packet එන යන දිහා බලලා තමයි මෙයාගේ MAC address table එක හදාගන්නේ. එතකොට මේ packet එකක් මේක ඇතුළට ආවම switch එකේ nature එක සාමාන්‍යයෙන් switch එක කරන දෙයක් තමයි එයා ගාව ඒකට අදාළ MAC address එක නැත්තම් එයා කරන්නේ මම පොඩ්ඩක් කියන්නම් මෙන්න මෙතන slide එකට මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා තියෙන port එක සහ MAC address එක මේ switch එක කරන්නේ මේ port එකෙන් ඇතුළට එන packet එක දිහා බලලා එයා තීරණය කරනවා මොකක්ද මේ port එකට connect වෙලා තියෙන device එක. මේ device එක කියලා කියන්නේ පුතේ මේ ඇත්තරම device එකේ තියෙන MAC address එක. මගේ port 1 වලින් ඇතුළට ආපු packet එකේ තියෙන MAC address එක මොකක්ද? කියන දේ තමයි මෙයා store කරගන්නේ. එතකොට මේ විදිහට මෙයා මේක packet store කරගෙන මෙයා යන එන දිහා බලලා තමයි මෙයාගේ මේ MAC address table එක කියන එක build කරගන්නේ. මේ MAC address table එකේ ඇත්තටම ගත්තොත් තියෙන්නේ MAC address එකට අදාළව port එක. මොකද්ද port එක කියලා? ඒතර port 24 port එකක් නම් port 24ට අදාළව මෙයා record කරගන්නවා MAC addresses 24ක්. හැබැයි මොකද්ද මේ අද යන්නේ? ඔව්. හරි. මොකක් හරි ප්‍රශ්නයක් අහන්න හදුවද කවුරු හරි? හරි. අපි යමු ඉස්සරහට. එතකොට මෙයාගේ මේ packet එක අපි මේ port එක කියලා ගත්තොත් මේ එක කියන port එකෙන් ඇතුළට එන packet එක මෙයා කරන්නේ මේ ports මෙයාට connect වෙලා තියෙන active ports ඔක්කොගෙම මේ packet එක එළියට දානවා. මේ එළියට දාන්නේයි මෙයා ගාව exact location එකක් නැහැ. අපි හිතමුකෝ මේ 10.0.11 කියන device එක communicate කරන්න ඕන නම් 10.0.14 කියන device එකත් එක්ක මේ device එකේ MAC address එක මේ MAC address table එකේ store වෙලා නැත්තම් මෙයා කරන්නේ මේ packet එක ආපු ගමන් broadcast කරනවා. broadcast කරනවා කියන්නේ plug කරනවා. ඒ කියන්නේ එයාගේ ඇතුළට එන port එකෙන් ඇරෙන්න අනිත් port ඔක්කොගෙම එළියට දානවා. එළියට දාගලා එයා හොයනවා. එතකොට එළියට දාන යන packet එක ගත්තාන් පස්සේ අපි හිතමුකෝ මේ එළියට යන packet එක මෙන්න මේ විදිහට මෙයා 10.0.10 කියන තැනට ගියා කියලා. එතකොට මෙයා මේකට රෙස්පොන්ස් කරන්නේ නැහැ. මොකද
හේතුව තියෙන්නේ මෙයාගේ IP address එකත් එක්ක map කරලා නැති නිසා. එතකොට මේ 14 කියන එක ආයෙ reply එකක් එවනවා. මේ වන reply එක ඇවිල්ලා broadcast එකක් නෙමෙයි unicast එකක්. මම unicast ගැන මම කතා කරා මීට ඉස්සෙල්ලා. එතකොට broadcast address එකේ තියෙන විශේෂත්වය තමයි අපි මෙන්න මෙතනදී මේ switch එකට එවන packet එක මෙයා මේ switch එකෙන් එළියට දාන්නේ මේ ඒ කියන්නේ MAC address එකේ broadcast address එකක් විදියට. broadcast address එකක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් MAC address එකේ තියෙන bit 48 කියන්නේ hexbit 12ක් තියෙනවානේ. මේ 12ම F අකුරු කරලා තමයි මෙයා එළියට දාන්නේ. මේ එළියට දැම්මයින් පස්සේ දාන එක නිසා තමයි මේ ඔක්කොටම broadcast එකක් විදියට යන්නේ. එතකොට මේ broadcast address එකක් ගැන කතා කරේ අපි මේ. එතකොට broadcast domain එකක් කියලා කියන්නේ මොකක්ද? broadcast domain එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට මෙයා එළියට දාන port එක. අපි හිතන්නකෝ මේ 15 කියන තැන 15 කියන තැන මේ PC එක වෙනුවට මෙතන switch එකක් තිබුණා කියලා. port PC 4ක switch එකක් කියන්නකෝ. මේ switch එකක් තිබුණා නම් මේ plug කරන මේ අර 11 කියන port එකෙන් ඇතුළට ආපු packet එක මේතන switch එක 24 port එක switch එකක් තිබුණා නම් ඒ switch එක හරහා මෙයා කරන්නේ ආයෙමත් plug කරන එක. මෙන්න මේකට තමයි අපි broadcast domain එකක් කියලා කියන්නේ. අපි සරලව ගත්තොත් එහෙනම් switch එකක් කියලා කියන්නේ broadcast domain එකක් කියනවා. ඒකේ අදහස තමයි switch එකක් කියන්නේ broadcast domain එකක් කියන එක නෙමෙයි. switch දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්. මේ broadcast domain එක separate වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට router එකක් තියෙන්න ඕනේ. එතකොට මේ router එකකින් තමයි මේ හැමතිස්සෙම මේ broadcast domain එකක් separate වෙන්නේ. එතකොට අපි මෙතනදි ගත්තාන් පස්සේ මේ broadcast domain එක මෙතනින් එළියට ගිහිල්ලා තියෙනවා මේ switch එකෙන් මේ devices ඔක්කොටම හම්බෙලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ අද කතා කරනවා අපි VLAN කියලා concept එකක් ගැන. එතකොට මේ VLAN concept එකේදී කරන්නේ අපි මේ කතා කරන broadcast domain එක string කරන විදිය. එහෙම නැත්නම් broadcast domain එක කොටස් කරගන්න විදියට. මොකද හේතුව තියෙන්නේ සාමාන්‍යයෙන් MAC address එකක් MAC address table එකේ තියාගන්නේ තත්පර 200ක් වගේ කාලයක්. එතකොට මේ කාල සීමාව ඇතුළතදී යාගේ response එකක් යම්කිසි PC එකකින් යාගේ MAC address එකට අදාළ response එකක් ආවේ නැත්නම් එයා ඒක අයින් කළා දානවා. එතකොට ඒ ආයෙමත් අර communication එක අර ඉස්සෙල්ලා වගේම අයින් කරායින් පස්සේ මොකද මෙයා කරන්නේ ආයෙ frame එකක් යනකොට ඉස්සෙල්ලාම මෙයා ආයෙ broadcast කරනවා. මේ broadcast කරන protocol එකට අපි කියනවා ARP protocol එක කියලා. මෙන්න මේ ARP protocol එක හරහා මේ broadcast එක කරනවා. එතකොට අපි උදාහරණයක් විදිහට මේක ගත්තොත් මෙන්න මේ broadcast domain එක separate කරන්න මෙතන IP subnet දෙකක් දාලා තියෙනවා. මේ IP subnet දෙකක් දැම්මම පස්සේ connect වෙන්න පුළුවන් හරි 10.0 තියෙන එක IP එකක් 172 කියන්නේ තව IP එකක් IP address range දෙකක්. එතකොට හරි මේක broadcast එකක් වෙන්නේ නැහැ. නෑ. ඒත් broadcast එකක් වෙනවා. මේ එන ARP message එක මේ ඔක්කොටම යනවා. මෙතනදි වෙන්නේ මේ ගියාට accept වෙන්නේ නැහැ. නමුත් මේ හැම device එකකටම connect වෙලා තියෙන මේ switch එකට subnet එක මාරු වුණා කියලා subnet එක කියන්නේ layer 3 වැඩ කරන විදියක්. එතකොට අපි මේ කතා කරන්නේ switch address MAC address කියන switch එකේ layer 2 protocols කියන්නේ. එතකොට මේ subnet කරා කියලා මේක නතර වෙන්නේ නැහැ. මේ plug කරන එක දිගටම මේ විදිහටම යනවා. හරි. එතකොට අපි ගත්තොත් මේක ඇවිල්ලා අනිත් එක තමයි මේ ක්‍රමය ඇවිල්ලා ඒ කියන්නේ recommended method එකක් නෙමෙයි. මොකද හේතුව තියෙන්නේ multiple layer 3 networks තියෙනවා එක single layer 2 broadcast domain එකට. සාමාන්‍යයෙන් මේක recommend කරන විදියක් නෙමෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි ගත්තොත් මේ 10.0.11 කියන network PC එකකින් එවන traffic එක කවදාවත් මේ 172.16.66 කියන network එකට යන්නේ නැහැ. මොකද හේතුව තියෙන්නේ තනිකරම subnet දෙකක්. මේ subnet දෙකක් වුණාම මේකෙදි වෙන්නේ මේ subnet දෙක connect කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක මැද්දට router එකක් එන්න ඕන. හරි. එතකොට අපි කොහොමද මේකේ separate කරගන්නේ? 48 port
ස්විච් එකක් තිබුණොත් එහෙම මේ බ්‍රෝඩ්කාස්ටිං කියන එක හරි ඕහෙඩ් එකක් නේ. මොකද හැමතිස්සෙම මේ unnecessary traffic එකක් මේ ස්විච් එක හරහා යනවා. එතකොට අපිට ෆන්ක්ෂන් කරන්න මේ ස්විච් එක හරහා traffic එකක් යනවා කියන්නේ මේකේ processing power එක එතකොට RAM එක consume කරනවානේ. මේක නවත්ත ගන්න ඕන අපිට. මේක නවත්ත ගන්න නම් layer 2 වලදී අපිට කරන්න තියෙන ක්‍රමවේදයක් තමයි මේ VLAN එකක් කියලා කියන්නේ. virtual LAN environment එකක්. මේ virtual LAN environment එකේදී අපි කරන්නේ මෙන්න මේ ස්විච් එක separate කරනවා මෙතන පෙන්වලා තියෙන විදිහට කොටස් දෙකකට. කොටස් දෙකකට වඩා virtual environments තියෙන්න පුළුවන්. මේක ඇවිල්ලා මේ ස්විච් එකට අදාළව තියෙන logical part එකක්. අර මම කියපු මේ port මෙතන port 6ක් පෙන්වලා තියෙනවානේ. මේ port 6න් තියෙන broadcast එක message එක අපි string කරනවා broadcast domain දෙකකට. එතකොට මේ port 6ෙන්ම එන message මේ traffic එක හැම එක්කිනාටම යන්නේ නෑනේ. මේ string කරායින් පස්සේ වෙන්නේ එක කියන network එකේ තියෙන traffic එක යන්නේ එකට. දෙක කියන network එකේ තියෙන traffic එක forward වෙන්නේ දෙකටම තමයි. ඒකෝට කවදාවත් මේ VLAN එකක් අපි virtual environment එකක් හදුවාන් පස්සේ මේ එක කියන traffic එක දෙකටවත් දෙක කියන traffic එක එකටවත් යන්නේ නැහැ. ඒක තමයි කරන්නේ මෙතනදී broadcast එකක් අපි string කරගන්නේ මෙන්න මේ VLAN එකක් හරහා. මේකේ benefits එක විදිහට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි company එකක් ගත්තා කියන්නකෝ. flows තුනක් තියෙනවා. flows තුනක් තියෙන company එකක් ගත්තොත් එහෙම මේ flows තුනේ users ලා ඉන්නවා. උදාහරණයක් විදිහට හිතන්නකෝ HR එකේ users ලා ඉන්නවා. එතකොට IT department එකේ users ලා ඉන්නවා. එතකොට තව මොකක් හරි accounting department එකක users ලා ඉන්නවා. අපිට එතකොට මේ users ලා ඔක්කොම ඉන්නකොට මේ කොටස් කාණ්ඩ තුනට අදාළ වෙන වෙනම switches දාලා ඒ switches ටික විතරක් කනෙක්ට් කරලා මේගොල්ලන්ට දෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ මේ Cisco ගේම switches හරි ගණන්. ඒ හින්දා අපි මේ හැම එකම කනෙක්ට් කරන්නේ එකම switch එකට තමයි. එකම switch එකකට දැම්මම දැන් close තුනට අපි switch තුනක් පාවිච්චි කරනවා නම් අර මම ඉස්සෙල්ලා කියපු කාණ්ඩ තුනක් ඉන්නවා නම් IT HR account කියන කාණ්ඩ තුනක් ඉන්නවා නම් මේ තුන් දෙනාගේ close තුනට වෙන වෙනම ගත්තොත් එනවා switches 9ක් දාන්න ඕනේ. ඒක practically ඒක කරන්න බැරි වැඩක්. එතකොට මේ switches ටික අපි එක switch එකකට connect කරලා අපි ඒක logically separate කරනවා. logically broadcast විදිහට මේක separate කරනවා. එතකොට HR එකේ එක්කෙනාට කතා කරන්න බෑ. IT department එකත් එක්ක IT department එකේ එක්කෙනාට account එක කතා division එකත් එක්ක කතා කරන්න බෑ. එතකොට ඒ IT කියන්නේ එතකොට single broadcast domain එකක්. ඒගොල්ලන්ගේ IT section එකේ ඒවා තමයි ඒක ඇතුලේ තියෙන්නේ. හරි. එතකොට මේ VLAN එකක් ගත්තාම මෙන්න මේ විදිහට තමයි මෙතනදී අර broadcast එක string වෙන්නේ. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයගොල්ලන්ට මෙතන MAC addresses record කරගන්න විදිය මෙතනදී පෙන්නලා තියෙනවා. port එකෙන් ඇතුළට එන මේ MAC address එක තියෙනවා. එතකොට ඊට අමතරව මෙතනදී මේ MAC address table එකේ record කරගන්න අර MAC address එකට අදාළ port number එකට අදාළ ඒකට අමතරව මෙතන මෙයා මේ broadcast domain එක string කරපුවා. එහෙම නැත්නම් අපි VLAN එක මේ VLAN එකේ ID එකත් මේක ඇතුළට දාගන්න. ඒ කියන්නේ එක කියන port එකේ MAC address එක 6E කියන එක ඒක අයිති වෙන්නේ එක කියන VLAN එකට. හරි. මම හිතලා පැහැදිලි කියලා. එතකොට අපි සරලවම ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් VLAN එකක් කියලා කියන්නේ broadcast domain එකක්. සරලම අර්ථකථනය ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් VLAN එකක් කියන්නේ broadcast domain එකක්. එතකොට මේ broadcast domain එක ගත්තාන් පස්සේ මේ VLAN create කරද්දී අපිට තියෙනවා ක්‍රමවේදයක්. VLAN IDs create කරනකොට මේකේ normal range VLAN එකේ ඉඳන් 1005 වෙනකන් තියෙනවා. අපිට එකේ ඉඳන් 1005 වෙනකන් VLAN create කරන්න පුළුවන්. ඒ වුණාට අපිට create කරන්න බෑ. එක create කරන්න බෑ මොකද හේතුව තියෙන default VLAN එක විදිහට එන්නේ switches ports ඔක්කොම assign වෙලා ඉන්නේ එක කියන port VLAN එකට. එතකොට 1005 කියන එකේ 1002 1003 4 5 කියන VLANs ටික අපිට භාවිත කරන්න බෑ. මම පෙන්නන්නම් ඒක. එතකොට මේ VLAN එකක් save වෙන්නේ මෙන්න මේ flash එකේ.
ෆ්ලෑෂ් මෙමරි එකේ. මේක ඇතුලේ තියෙන මෙමරි එක non volatile මෙමරි එකක් තියෙනවා ෆ්ලෑෂ් එක. මේකේ තමයි iOS තියෙන්නේ. මේක volatile මෙමරි එකක් නෙමෙයි. එතකොට මෙන්න මේක ඇතුලේ ෆ්ලෑෂ් එකේ vlan.dat කියලා ෆයිල් එකකින් තමයි මේ VLANs ටික සේව් වෙන්නේ. එතකොට අපිට මේ සාමාන්‍ය VLAN එකේ ඉඳන් 1005 වෙනකන් තිබිලා අපිට ඒත් පදී වගේ නම් අපිට පුළුවන් 1006 ඉඳන් 4096 වෙනකන් VLANs වලට යන්න. මේ VLANs වලට යනකොට මේක vlan.dat ෆයිල් එකේ සේව් වෙන්නේ නැහැ. මේක සේව් වෙන්නේ ස්ටෝර් වෙන්නේ running configuration ෆයිල් එකේදී. එතකොට අපි මම හිතන VLAN කියන්නේ එක පැහැදිලි ඇති කියලා. එතකොට අපි මේ VLAN එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. හරි. ඔයගලන්ට පේනවා ඇති මේ ඩයග්‍රෑම් එක. මෙතනදී ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකේ fast ethernet 0 1 2 3 4 කියන ports වලට පිළිවෙලින් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ 192 කියන range එකේ 10 11 12 13. හරි 12 13 කියන මේ ටික අපි බලමු. එතකොට මේ ස්විච් එක ඇතුළේදී දැන් අපි මේක ගත්තොත් එහෙම මේ කියන්නේ තනි කියන්නේ සිංගල් බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක් නේ. මෙතනදී ඔයාලට පුළුවන් 1.10 කියන PC එකේ ඉඳන් ඊටු PCs තුනටම පින් කරන්න පුළුවන්. අපි බලමු. පින් 192.168.1. අපි ගමු 11 කියන PC එකට පින් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එකම බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක තියෙන ඩිවයිසස් ටිකක් හින්දා. අපි මේක 12ට පින් කරොත් එහෙම ඒත් පින් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි මේක 13ට පින් කරොත් ඒත් පින් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ සිංගල් බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එක අපි සෙපරේට් කරමු. සෙපරේට් කරමු කියලා කියන්නේ අපි මෙන්න මේ පැත්තට දෙමු. හරි. මේ පැත්තට දෙමු අපි VLAN 10 කියලා. එතකොට අනිත් පැත්තට අපි දෙමු මෙන්න මේ පෝෂන් එකට අපි දෙමු VLAN 20 කියලා. අපි VLAN 10 කියලා කියන්නේ IT department එක කියලා හිතමු. VLAN 20 කියලා කියන්නේ HR department එක කියලා හිතමු. හරි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට අපි මෙන්න මේ ස්විච් එකට ගියොත් මේ ස්විච් එකේ පුතේ මම බලාපොරොත්තු වෙනවා මේ initial device configuration part එක ඔයගොල්ලෝ දැන්ට කරලා ඇති කියලා. මොකද Ciscoත් එක්ක මෙතනින් එහාට කතා කරනවා නම් කතා කරනකොට මෙතනින් එහාට අද ඉගෙන ගන්න අලුත් දේවල් Ciscoත් එක්ක අදාළම යන දේවල් network fundamentals නෙමෙයි. එතකොට ඔයගලන්ට අනිවාර්යෙන් පහුගිය සති දෙකේදී කරපු දේවල් ටික හොඳට දැනගෙන ඉන්න ඕන. මෙතනින් එහාට යන්න නම් මෙතනින් එහාට කරන කෝඩ්ස් ටික තේරෙන්න නම් අපි බලමු මේකේ basic devices basic configurations ටික කරලා තියෙනවා මම. user exact mode එක secure කරලා තියෙනවා Cisco කියලා. හරි. privilege exact mode එකම pass කියලා password එකක් දාලා. හරි. දැන් අපි බලුවොත් මේකෙදි අපි show VLAN VLAN කියලා ගත්තොත් එම් මම ඔයගලන්ට අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගලන්ට පේනවා ඇති එක කියන්නේ default VLAN එක. එක කියන්නේ default VLAN එක කියලා කියන්නේ මේක 24 port switch එකක්. gigabit ethernet port දෙකකුත් තියෙනවා. right. මේ එතකොට switch එකක් එනකොට මෙන්න මේ port ඔක්කොම assign වෙලා ඉන්නේ මෙන්න මේ default කියන අංක 1 කියන VLAN එකට. ඊට අමතරව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ 1002 1003 1004 1005 කියලා කියන්නේ මේ legacy protocols වලට වෙන් කරලා තියෙන දේවල් ටිකක්. ඒක අපිට ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මේ FDDI default කියලා කියන්නේ 100 Mbps fiber වලට වෙන් කරපු VLAN එකක්. ඉතින් token ring කියන්නේ මේ IBM ලගේ
වෙන් කරපු එකක්. ඒක අපිට වැදගත්කමක් නෑ අත්‍තරම. හරි. අපි මෙතනින් ගත්තොත් දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපි VLAN එකක් ක්‍රියේට් කරගන්න ඕනනේ. VLAN එකක් ක්‍රියේට් කරගන්න නම් අපි ඉස්සෙල්ලාම හැමදාම වගේ ස්විච් එකක global configuration mode එකට යන්න ඕන. ඒ කියන්නේ configure terminal කියන එක. මම මේක short form එකෙන් ගහන්න configure terminal. හරි. දැන් එතකොට VLAN එකක් ක්‍රියේට් කරගන්න හරිම ලේසියි. VLAN එකක් ක්‍රියේට් කරගන්න සරලම විදිය තමයි VLAN. ඔයාට ඕන VLAN කියන කමාන්ඩ් එක යූස් කරන්න ඕන. VLAN එකට අදාළව VLAN 10ද 20ද මොකක්ද කියලා නම්බර් එක දාන්න ඕන. එතකොට VLAN 10 කියලා එකක් මම හදනවා. එතකොට මම මේක VLAN 10 කියලා හදනවා වගේම මට මේකට පුළුවන් නමක් දෙන්න. මේ නේම් එක මම දෙන්නම් IT කියලා. IT ඩිපාර්ට්මන්ට් එකට අදාළ VLAN එකක්. එතකොට මට පුළුවන් VLAN එකක් VLAN 20 කියලා එකක් අපි හදන්න ඕන. exit කියන mode එකට ගිහිල්ලා global configuration mode එකට ගිහිල්ලා VLAN 20 කියලා ගහලා ඇතුළට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනම පුළුවන් වාට VLAN 20 කියලා මේ VLAN එක ක්‍රියේට් කරන්න. ඒකට අපි නම දෙමු HR කියලා. හරි. එතකොට අපි මෙතන VLAN දෙකක් ක්‍රියේට් කරා. අපි බලමු මේ VLAN දෙක මේකේ ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. VLAN දෙකක් ක්‍රියේට් කරාම ඉස්සෙල්ලාම මේ show commands run කරන්නේ මොන mode එකේද? show command run කරන්නේ හැමතිස්සෙම ගොඩක් වෙලාවට privilege exact mode එකේදී. privilege exact mode එකේදී තමයි මේ commands run කරන්නේ. ඊට අමතරව අපි මේ command ඒ privilege exact mode එකෙන් පිට mode එකකදී අපි මේක run කරනවා මේ show commands අපි do කියන වචනේ ඉස්සරහට දාන්න ඕන command එකේ. හරි අපි privilege exact mode එකට යමු. මම exit වෙන්න නැතුව එකපාර control C කියන එක ගහලා යන්නම් privilege exact mode එකට. ඔයගලන්ට මේක identify කරගන්න පුළුවන් මෙන්න මේ hash mark එකෙන්. අපි බලමු දැන් අර VLAN දෙක create වෙලාද කියලා මේකේ. show VLAN. හරි. අපිට දැන් මෙතන පේනවා VLAN 10 සහ 20. VLAN 10 කියන්නේ IT, VLAN 20 කියන්නේ HR. මේ දෙක create වෙලා තියෙනවා. හැබැයි අපිට පුතේ මේකේ VLAN දෙක create වුණාට මේක functions වෙන්න නම් මේකට මොන හරි port assign වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් VLAN 10 කියලා මම මේ පැත්ත ගත්තා නම් එතකොට මෙතන fast ethernet 0102 කියන ports දෙක assign වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ port දෙක assign කරගන්නේ කොහොමද? අපි බලමු ඊට පස්සේ මේ port දෙක assign කරගන්නේ කොහොමද කියලා. හරි port දෙක assign කරගන්නවා නම් අපි ඉස්සෙල්ලාම interface mode එකට යනවා. අපිට අදාළ port එක මොකද්ද? interface F0/1. එතකොට F0/1 කියන VLAN එක අපිට මේ port එක අපිට දාන්න ඕන VLAN 10 කියලා VLAN එකට. එතකොට මේ VLAN 10 එකට දාන්න නම් අපි පාවිච්චි කරන්න වෙනවා මෙතන commands දෙකක්. එකක් තමයි මේ ඉස්සෙල්ලාම කරන්න ඕන මෙන්න මේ switch port mode එක access කියන state එකට ගේන්න ඕන. switch port mode access කියන mode එකට ගේන්නේ ඇයි? අපිට තියෙනවා type කරලා තියෙනවා වැරදි. switch port mode මම කිව්වාගේ access port එකට ගේන්න අපිට තියෙනවා තවත් මෙතන options කීපයක් dynamic කියලා තියෙනවා trunk කියලා තියෙනවා. switch port mode access එකෙන් කරන්නේ මේ access එක මේ normal devices වලට access දෙන එක. මෙතන trunk link එක ගැන තව පොඩ්ඩකින් අපි කතා කරනවා. trunk link එකෙන් කරන්නේ මේ switch මේ VLANs වල තියෙන data ටික. කියන්නේ එක VLAN එකකට වඩා වැඩිපුර තියෙන data ටික. කියන්නේ VLAN කීපයක data ටික මේ trunk port එක දිගේ අරගෙන යන එක තමයි මේ trunk එකෙන් කරන්නේ. එතකොට switch port mode අපි මේක ගන්නෙ access mode එකක් විදිහට අපි හදනවා. හදලා අපිට පුළුවන් switch port access VLAN 10. එතකොට මේ පාස් ethernet port එක ඇතුළට ගියා. අපි මේක ඇතුළේ switch port mode access කියලා command එකක් ගැහුවා. එතකොට switch port access VLAN 10 මේ switch port එක VLAN 10 වලට access කරන්න කියලා කිව්වා. හරි ඒ වගේම තමයි මම අනිත් එකත් මෙහෙම මම පෙන්නන්නම්. F0/2
මම ඉස්සෙල්ලා long commands use කරා වගේ දැන් short commands use කරනවා ඔයගොල්ලෝ පුරුදු වෙයි මේ තියෙන switchboard mode access කියන එකම තමයි switchboard access VLAN 10 දැන් අපි ආයෙ ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා දැන් ඔයාලට පේනවා ඇති මෙතන VLAN ID එක 10 IT කියන එකට අපි assign කරා මෙන්න මෙතන තියෙන pass විතරේ port දෙක 1 සහ 2 කියන port දෙක අපි මෙතන assign කරා මේ තින්නේ විදිහට assign වෙච්ච port දෙක එතකොට ඒ වගේම අපි මේක අනිත් පැත්ත ගත්තොත් එමු 3 සහ 4 කියලා port දෙකක් තියෙනවා මේ port දෙක assign කරන්න ඕන අපේ VLAN 20 කියන එකට අපි ආයිත් යමු command line interface එකට හරි අපි ඉස්සෙල්ලා මෙතනදී interface setting එකට ගිහිල්ලානේ මේක add කරේ අපිට පුළුවන් මෙතනදී interface range කියලා ඔයාලට add කරගන්න තියෙනවා නම් ports කීපයක් අපිට පුළුවන් interface range කියලා F0/3 ඉඳන් 4 හරි 5 හරි වෙනකන් ඔයාලට එකපාර මෙන්න මේකෙන් අතුලට යන. එතකොට මෙතනදී කරන වෙනස්කම් මේ fast ethernet 0 3 එකටයි 4 එකටයි දෙකටම එකම විදියට බලපානවා. මෙතනදිත් අපි අර විදියට switchboard mode access switchboard access VLAN 20 so VLAN එක ගියොත් දැන් අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ port එකත් මේකට add වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක assign කරගන්නේ. එතකොට දැන් ඔයගොල්ලන්ට බැලුවොත් එimhe ඉස්සෙල්ලා අපිට pin කරන්න පුළුවන් වුණා මේ computers ඔක්කොටම. ඒ computer එකේ අනිත් computers ඔක්කොටම pin කරගැනීමේ හැකියාවක් තිබුණා. දැන් ඔයා මේක බැලුවොත් එimhe මෙතන තියෙනවා 10 කියන තැන ඉඳන් මම pin කරනවා 11 192.168.1.11 කියන PC එකට. ප්‍රශ්නයක් නැහැ pin වෙනවා. මොකද ඒ දෙන්න ඉන්නේ එකම broadcast domain එකක. එකම VLAN එකක තමයි ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි ඔයා try කරොත් එහෙම මෙන්න මේ 12 කියන එකට pin කරන්න ඔයාට pin කරන්න බැරි වෙනවා. මොකද හේතුව තියෙන්නේ එයා logically separate කරලා තියෙනවා මේ VLANs වල. ඉස්සෙල්ලා pin කරන්න පුළුවන් වුණා දැන් pin කරන්න බෑ. ඒ වගේම තමයි මෙතනදී ආ 13 කියන එකට pin කරත් ඒත් pin කරන්න බෑ. මොකද හේතුව තියෙන්නේ ඒගොල්ලෝ ඉන්නේ වෙන VLAN එකක. එතකොට මේගොල්ලෝ ඉන්නේ තවත් VLAN එකක. හරි. අපි එතකොට මෙතනින් එහාට පොඩක් ස්ලයිඩ් එකට යමු. මේ ටොපොලොජි එක තමයි මම අද එතනදී පෙන්නුවේ. එතකොට මෙතනින් එහාට අපි කතා කරනකොට මම මෙතනදී අඳුනා ගැනීමේ පහසුව වෙනුවෙන් ඔයගලන්ට මෙතන IP address මේ IP cameras තුනක් දාලා තියෙනවා. එතකොට මේ switch එකේ 1 2 3 කියන port එකට IP cameras තුනක් add කරලා තියෙනවා 4 5 කියන එකට switch port වලට PCs තුනක් add වෙලා තියෙනවා. එතකොට මේකම extend කරලා තියෙනවා මේ විදිහටම මේක add කරලා මෙතනදී මම දාලා තියෙනවා server එකක් IP recording server එකක්. එතකොට මෙතන web server එකක් දාලා තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි එකම VLAN එකේ ඉන්න අයට pin කරන්න හැකියාවක් අපිට තිබුණානේ. කිසි ප්‍රශ්නයක් නැහැනේ. දැන් අපේ switches දෙකක් තියෙනවා. එතකොට මේ switches දෙකේම මේ VLAN දෙක මේ විදිහට දැන් අපි එක switch එකක VLAN 10 කියලා එකක් හැදුවා. එකට port assign කරා. එතකොට අපිට ඒ වගේම අනිත් switch එක ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ විදිහටම VLAN එක අදලා ඒකට අදාළ port ටික assign කරන්න. එතකොට VLAN 20 කියලා එකක් තියෙනවා. ඒකටත් අදාළව port ටික assign කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙන්න මෙතනදී මේ විදිහට ගත්තොත් මේගොල්ලෝ ඉන්නේ මෙන්න මේ IP cameras ඔක්කොමයි මෙන්න මේ port 7 කියන port එකක් තියෙනවා. මේ 7 කියන port එකත් අපිට VLAN 10 කියලා එකට assign කරොත් කිසි ප්‍රශ්නයක් නැතුව මේගොල්ලෝ pin වෙනවා. මේගොල්ලෝ කමියුනිකේට් කරන්න පුළුවන් මේගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි VLAN 20 කියන එක 8 කියන port එකත් අපි switch port mode එක 20 වලට add කරොත් එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේගොල්ලෝ කමියුනිකේට් කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ switches දෙකක්. switches දෙකක් කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ගත්තොත් VLAN කියන්නේ
එක ස්විච් එකේ VLAN එකක් නෙමෙයි. ඔයගොල්ලෝ දැක්ක VLAN එකේ ඉඳන් normal range එකේ 1500 වෙනකම් VLAN හදන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකේ VLAN හදා ගන්න පුළුවන්. VLAN හිතන්නකො 5ක් තිබුණා කියලා. එතකොට VLAN 5ක් තිබුණොත් එහෙම එතකොට අපිට පුළුවන් වෙනවද මේ ස්විච් එකේ VLAN 5කට port 5 ගන්න assign කරන්න? practically ඒක කරන්න බෑ. ඉතින් ඒකින්ද එතකොට මෙන්න මෙතනදී අපි යනවා trunking කියලා concept එකකට. VLAN trunk එකේදී කරන්නේ මේ VLAN දෙකේම තියෙන traffic එක මේ trunk port එක දිගේ අරගෙන යනවා. එතකොට මේ VLAN දෙකම communicate කරන්නේ මෙන්න මේ 7 කියන එකම port එක හරහා. මේ port එක අපි trunk port එකක් කියලා කරලා කියන්න ඕනේ. මේ එතකොට මේ trunk port එක තුලින් VLAN 10 එකේ traffic යනවා, VLAN 20 එකේ traffic යනවා. හරි. එතකොට මම මෙතනදී පෙන්නලා තිනවා මේකේ MAC address එක ගත්තොත් A කියලා. ඔයගලන්ට පේනවා ඇති. VLAN 10 එකේ IP camera එකේ. එතකොට මෙතනදී B කියලා MAC address එකක් අරගෙන තිනවා මෙතනදී. මේ A සහ B A වල ඉඳන් traffic එක B වලට යවන්න ඕන නම් මේ traffic එක අපිට පුළුවන් නේද සාමාන්‍ය විදියට පැකට් එකක් ජෙනරේට් කරලා ස්ලයිඩ් එක ජෙනරේට් කළා ස්විච් එකේ මෙන්න මේ 7 කියන port එක ගාවට එවනවා. මේ 7 කියන port එකට ජෙනරේට් කරලා එවනවා. එතකොට මේකට අපි දැනගන්න ඕන මේක එහා පැත්තට යනකොට අපි මේක කොහොමද ආවේ? අපි දැන් මෙකනිසම් එකක් තියෙනවා. අපි මේ ස්විච් එක දැනගන්න ඕන මෙකනිසම් එකක් තියෙනවානේ. මේක ආවේ VLAN 10 වලින්ද? මේක ආවේ VLAN 20 වලින්ද? මේ ආවේ කොහෙන්ද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට මේ සාමාන්‍යයෙන් ජෙනරේට් කරලා එවන මේ පැකට් එකට අමතරව මෙන්න මෙතනදී මේ trunk link එකේදී මෙයා මේකට ඇඩ් කරනවා තව පොඩි කොටසක්. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි මේකට අදාළව තමයි මේ මෙතන තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම B කියන්නේ destination address එක, A කියන්නේ source address එක, high level protocol එක IPv4 කියන්නේ data. සාමාන්‍යයෙන් මේ frame එකක් structure එක. MAC address structure එක. එතකොට මෙන්න මේ මම කිව්වා වගේ මෙන්න මෙතන 7 කියන port එක ළඟට ආවම පස්සේ මෙයා වෙනම පොඩි කැලලක් මේකට ඇඩ් කරනවා. ඒ තමයි VLAN එක identify කරගන්න mechanism එකක්. ඒ කියන්නේ VLAN tag එකක් මෙතනට ඇඩ් කරනවා. මේ VLAN tag එකේ මෙතන VLAN ID එක 10 කියලා දාලා තියෙනවා. මේ VLAN tag එක කියලා කිව්වොත් ඇත්තටම 4 byte tag එකක් මෙතන ඇඩ් කරන්නේ. මේක ඇතුලේ තියෙනවා VLAN ID එක. එතකොට TCP/IP priority කියලා එකක්. එතකොට මෙතනදී කන්සර්න් කරලා තියෙන මේ VLAN ID එක 10 කියන එක විතරයි. එතකොට මෙතනදී මෙන්න මේ 7 කියන port එකේදී මේ VLAN 10 කියන tag එක ගහලා මෙයා යවනවා. මේ tag එක ගහලා මෙයා කෝඩ් කරනවා මේක මෙන්න මේ එහා පැත්තේ ස්විච් එකට. එහා පැත්තේ ස්විච් එකෙන් මේක එතකොට මේක decrypt කරලා බලනවා මොකද්ද මේ වල තියෙන්නේ. ඒවල තියෙනකොට එයා දන්නවා මෙතන ඒවල තියෙන්නේ මේක VLAN ID එක 10 දාලා. ඒ කියන්නේ මේකේ වල තියෙන්නේ මට VLAN 10 කියන තැනින්. එතකොට මෙයා කරන්නේ මොකද්ද? මෙයාගේ ස්විච් එකේ මෙයා දන්නවනේ VLAN 10 කියන්නේ මොකද්ද කියලා. මේ ස්විච් එකේ මෙයා දන්නවා config කරලා තියෙන VLAN 10 කියන්නේ මොකද්ද? හරි. එතකොට මෙයා කරන්නේ මෙතනදී මේ tag එක ගලවලා අයින් කරනවා. මේ VLAN 10 කියන tag එක ගලවලා අයින් කරලා මෙයා forward කරනවා මේ traffic එක මේකට අදාළව B කියලා MAC address එක දාලා එවපු තැනට එහෙම නැත්නම් මේ server එකට මෙයා මේක forward කරනවා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් trunk port එකකදී වෙන්නේ. කියන්නේ VLAN කීපයක තියෙන data ඒගොල්ලෝ tag එකක් ගහලා අනිත් පැත්තට යවනවා. එතකොට ඒ අදාළ switch එකෙන් ඒගොල්ලෝ identify කරගන්නවා මේකේ වල තියෙන මොන VLAN එකෙන්ද මම මේක forward කරන්න ඕන මොන VLAN එකට. මේක තමයි සාමාන්‍ය VLAN trunk එකේ mechanism එක. අපි එතකොට VLAN trunk ගැන කතා කරනකොට මෙන්න මෙතනදී මම අර කිව්වා වගේ untagged frame එකක්. මේ අර ඉස්සලා කිව්වා වගේ generate කරනවා untagged frame එකක්. මෙන්න මේ 7 කියන port එක හරහා connect කරනකොට මේ trunk link එක හරහා මේක tag කරලා යවනවා. tag කරලා යවන්නේ මොන VLAN එකෙන්ද මේක ආවේ කියලා identify කරගන්න. එතකොට VLAN trunking protocols ගැන කතා කරනකොට අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම IEEE 802.1q කියන
platform එක මේක ඇවිල්ලා open platform එකක්. ඊට අමතරව තව තියෙනවා Cisco ලාගේ ISL inter switch link Cisco devices වලට විතරක් use කරන එකක්. මේක industrially නම් ගොඩක් වෙලාවට use කරන්නේ නැහැ. මෙන්න මේ 802 IQ කියන trunk platform එක තමයි use කරන්නේ. අපි බලමු එතකොට මෙතනදී VLAN මේ port අපි අර ඉස්සෙල්ලා කරපු එකේම trunk කරලා කොහොමද මේක trunk link එකක් කරලා මේක traffic send කරන්නේ කියලා. හරි මෙතනදී ඔයගලන්ට පේනවා ඇති switches දෙකක් switch 1 switch 2 කියලා තියෙනවා. මෙතන IP address එක 10 කියලා machine එකක් තියෙනවා. PC එකක් කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේකේ කනෙක්ට් කරලා තියෙනවා once මේ subnet දෙකකින් PC දෙකක් මේ switch දෙකටම කනෙක්ට් කරලා තියෙනවා. අපි බලමු මේක trunk port එකක් කරා කොහොමද මේ traffic එක යන්නේ කියලා. VLAN කියලා ටයිප් කරලා අපි කමාන්ඩ් එක ටයිප් කරලා බැලුවොත් එහෙම ටක් කරගෙන පස්සේ Ethernet 01 කියන එක IT වලට VLAN 10 වලට assign කරලා තියෙනවා 02 කියන එක HR VLAN 2 වලට assign කරලා තියෙනවා මේ switch එකේ. එතකොට මේකේ VLAN එකක් හදලා තියෙනවා 10/20 කියලා port assign කරලා තියෙනවා. ඉතින් අනිත් switch එකට ගිහිල්ලා බැලුවොත් මේකේ ඒ switches VLANs create කරලත් නැහැ port assign කරලත් නැහැ. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕන මෙන්න මේ port ටික මේකට assign කරන එක. VLAN ටික create කරලා port ටික assign කරන එක. VLAN 10 දැන් මේක අපි VLAN 10 එකේ IT කියලා ගත්තේ. VLAN 20 කියලා create කරලා තියෙනවා. ඒක අපි ගත්තා HR කියලා. දැන් මෙතන ගත්තොත් මම මේ VLAN දෙක මෙතන create කරා. එතකොට මේකට අදාළව port බැලුවොත් එහෙම port VLAN 10 කියලා කිව්වේ අපි VLAN 10 කියලා කිව්වේ මෙන්න මේ 10 range එකේ තියෙන address එකට. ඒ කියන්නේ අපි මේකේ VLAN 10 වලට මෙන්න මේ F0/1 කියන port එක තමයි assign කරන්න ඕනේ. Interface port access VLAN 10 ඒ වගේම අපි අනිත් port එකත් assign කරමු interface Ethernet 0/2 switch port mode access switch port access VLAN 20 හරි VLAN brief හරි 10.11 කියන port එක F0/1 වලට connect වෙලා තින්නේ ඒක IT VLAN 10 172 range එක pass Ethernet 0/. හරි අපි port එක assign කරගත්තා. දැන් අපි බලමු මේ port එක assign කරගත්තට අපි කොහොමද මෙන්න මේ fast Ethernet 0/24 කියලා port එක හරහා මේ connect කරලා තියෙන cable එක හරහා මේ trunk link එකක් කරලා මේ traffic එක forward කරන්න කියලා.
ඒකත් හරිම සරලයි. ඒකත් ලොකු දෙයක් නැහැ ඇත්තටම. fast ethernet 0/24 අපි ඉස්සෙල්ලා මෙතනදී switch port mode access කියන තමයි අපි දැම්මේ. දැන් අපිට මෙතනදී අපිට ඕන මේක trunk link එකක් කරන්න. ඒ කියන්නේ VLANs කීපයක data මේක ඇතුලෙන් යවා ගන්න. එහෙනම් අපි මේක trunk port එකක් කරන්න ඕන. මේක අපි මේ අවස්ථාවේ switch port mode trunk කියලා trunk port එකක් කරනවා. ආගේ හරි mic එකක් on වෙලා තිනවා. හරි. switch mode එක trunk කියලා අපි මේ පැත්තේ config කරා. දැන් එතකොට අපිට මෙතන ඇවිල්ලා තිනවා status එක 0/24 වල state එක up වෙලා තිනවා. අපි මේ පැත්තේ බැලුවොත් හරි. අපි මෙතනදි ඉස්සෙල්ලාම බලමුකෝ මේක මේ switch port mode එක. show trunk interface. trunk interface එක ගත්තොත් මෙතනදි පෙන්නනවා මේ switch 1 එකේ trunk mode එක 802යි 1Q කියන encapsulation mode එක trunk import එක මේ native VLAN එක ගැන පස්සේ කතා කරනවා අපි security ගැන කතා කරද්දී fast ethernet 0/ කියන එක trunk import එකක් වෙලා තියෙනවා. එතකොට මේක තමයි අපි config කරමු. switch 1 එකේ තමයි අපි මේ trunk port එකක් මේක කරේ. අපි අනිත් පැත්තෙන් ගිහිල්ලා බැලුවොත් interface trunk කියලා අපි මේකේ trunk interface එකක් හැදුවේ නැහැ. අපි switch port mode trunk කියන command එකක් මේකේ දුන්නේ නැහැ switch 2 වලට. හැබැයි මෙයා මේකෙදි encapsulation එක 802යි 1Q කියන trunk port එක F0/24 කියන එක trunk port එකක් කරගෙන තිනවා. ඒක කොහොමද? මේ තියෙන ක්‍රමය. මොකද මේක negotiable අපිට මේකෙදි trunk port එකක් trunk කියලා කරන්නත් පුළුවන්. එතකොට මේ port එකක් සාමාන්‍යයෙන් තියෙනවා මෙන්න මේ auto කියන mode එකේ. auto කියන mode එකේ port එකක් තිබුණාන් පස්සේ අපි මේ පැත්තේ interface එකෙන් මෙන්න මේ පැත්තේ fast ethernet 0/24 කියන එකෙන් අපි trunk interface කරාන් පස්සේ මේක interface එක trunk කරාම අනිත් පැත්තේ තියෙන switch එකෙන් negotiate කරගන්නවා. හරි. ඔයා trunk port එකක්ද? හරි. එහෙමනම් මම trunk මගේ status එක trunk port එකක් විදිහට convert කරගන්නවා. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. port කියන command එක බලුවා. මේ තියෙන මෙයාගේ administrative mode එක dynamic auto. dynamic auto කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එහා පැත්තේ trunk interface එකක් වුණොත් මෙයාත් trunk interface එකක් වෙනවා. එහා පැත්තේ access එකක් වුණොත් මෙයාත් access එකක් වෙනවා. මෙන්න මේක තමයි අපි මෙතනදී එහා පැත්තේ කෙලින්ම directම trunk mode එක trunk කරා. ඉතින් operational mode එක trunk කියලා මෙතන පෙන්නනවා. හරි. මෙතනදී ප්‍රශ්නයක් තියෙන්නේ මේ automatically trunk වෙද්දී අපිට මෙතනදී දැන් අපි මේක trunk port එකක් කරානේ. F0/24 කියන එක trunk port එකක් කරා. මෙතනදී ඔයගලන්ට පේනවා ඇති VLAN එකේ allowed VLANs කියලා 1 10 20 කියලා තියෙනවා. මේ 1 කියන එක අපිට අවශ්‍ය නැත්තම්. මෙතන ගොඩක් VLANs ගොඩක් තියෙනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ 10 සහ 20 කියන එක විතරයි නම් අපිට පුළුවන් මෙතන දෙන්න mode trunk switch port trunk allowed VLAN කියලා ඔයාට ඕන VLAN ටික විතරක් දෙන්න පුළුවන් මෙතන 10 සහ 20 අපිට ඕන මේ VLANs දෙක විතරයි. මෙතනට ගිහිල්ලා බලුවොත් show VLAN කියලා ගහලා
interface trunk කියලා ගහුවාම මේ allowed කරන්නේ මෙයා 10 සහ 20 වලට විතරයි. එතකොට මෙතන මේ switch එකේ තිබුණත් තව VLANs create කරලා මේ trunk interface එක හරහා මේ VLANs වලට යන්න දෙන්නේ නැහැ. මොකද මේක allow කරලා තියෙන මේ trunk port එක VLAN 10 සහ 20 කියන එකට විතරයි. මෙතනදී අපි negotiate කරලා negotiate කරලා මෙතන allow කරගන්නකොට මෙයා කරන්නේ මේ switch එකට අදාළව තියෙන VLANs ඔක්කොටම මේ trunk interface එක allow කරනවා. ඉතින් ඒකින්ද ඒක හොඳ දෙයක් නෙමෙයි security පැත්ත ගැන කතා කරොත් එහෙම. ඒකින්ද අපි ආයි මේක interface F0/24 switchboard mode trunk switchboard access VLAN switchboard switchboard trunk allowed VLAN දැන් අපි මෙතනින් show interface trunks කියලා බැලුවොත් එහෙම මෙතනදී ඔයාලට පේනවා VLANs 10 සහ 20 කියන මේ දෙකට විතරයි මේ port එකෙන් allow කරලා තියෙන්නේ. කියන්නේ මේ trunk interface එක VLAN 10 සහ 20 වලට විතරයි මේක allowed. මේකේ වෙනත් VLAN තුනොත් මේ හරහා traffic යන්න බෑ. එහෙම වුණොත් එහෙම අපි බලමු දැන් trunk interface එක උත් කරා. VLANs වලටත් add කරා. port assign කරා. එතකොට මෙතන F0/24 එක trunk port එක උත් කරා. දැන් එතකොට අපිට මේ connectivity එක මේ දෙන්න අතර තියෙනවා. අපි බලමු දැන් pin කළා මෙන්න මේ PC0 එහෙම නැත්නම් 10.10 ඉඳන් 10.11 කියන එකට pin වෙනවා කියලා. හරි. දැන් pin වෙනව නේද? දැන් pin වෙනවා. ඒ වගේම තමයි මෙතනදී මේ PC එක ගත්තොත් මේ PC එකෙන් මේ PC එකටත් pin වෙනවා. ඔයගොල්ලන්ට ඒක සරලව බලා ගන්නත් පුළුවන්. මම මෙතනදී පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ pin ICMP මේ PDU පැකට් එකක් මෙතනින් පාඩ දාන මෙතන සරලව මේක චෙක් කරගන්නත් පුළුවන්. මේ සක්සස්ෆුල් කියලා එතකොට මෙතන පල්ලෙහාන් වැටෙනවා. ඒක තමයි සරලම ක්‍රමය අපි pin කරනව වෙනුවට කරනවා. දැන් මෙතනදී මේක මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට අපි කතා කරා interfaces ගැන. එතකොට මේ trunk strings ගැන කතා කරා. එතකොට අපි කතා කරමු තවදුරටත් ඔයාලගේ සිලබස් එකේ තියෙන මෙන්න මේ Cisco Neighbor Discovery Protocols ගැන. මේ Neighbor Discovery Protocol. මේ Neighbor Discovery Protocol එකක් කියලා කියන්නේ මොකද්ද? මගේ switch එකට එහෙම නැත්නම් මගේ router එකට එහා පැත්තෙන් කියන්නේ neighbor ළඟින් සම්බන්ධ වෙලා තියෙන්නේ කවුද? කියලා හොයාගන්න එක තමයි මේ Neighbor Discovery Protocol එකකින් කරන්නේ. සාමාන්‍යයෙන් switches දෙකක් හරි routers දෙකක් හරි මේ Cisco devices දෙකක් අපි connect කරපු ගමන් cable එකකින් මේගොල්ලෝ messages ටිකක් share කරගන්නවා. මේ messages ටික share කරගන්නේ මේගොල්ලන්ගේ මේ Cisco devices නම් Cisco දේවල් නම් අපි CDP කියන message share කරන protocols දෙකක් තියෙනවා. එකක් තමයි Cisco Discovery Protocol, මේක Cisco proprietary protocol එකක්. එතකොට link layer discovery protocol LLDP කියලා කියන්නේ මේක open protocol එකක්. මේ neighbors ලා discover කරගන්න. මේ neighbors ලා discover කරගන්නවා කියන්නේ මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලෝ මේ messages share කරලා මේ අහගන්නවා කවුද මගේ neighbor? කවුද මගේ neighbor? මේ CDP කියන්නේ LLDP කියන්නේ තන්නේ වගේ protocols දෙකක්. එතකොට මේ device මේගොල්ලෝ share කරගන්න information CDP Cisco Discovery Protocol එක ගත්තොත් එන්නේ. මේගොල්ලෝ share කරගන්නවා device side. හැබැයි මම මෙතනදී share කරගන්නවා කියලා කිව්වට මේගොල්ලෝ share කරගන්නේ තමන්ට direct සම්බන්ධ වෙලා තියෙන devices ගැන විතරයි. මොකද මේගොල්ලෝ broad අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ messages broadcast කරලා මේගොල්ලෝ share කරගන්නේ නැහැ. මේගොල්ලෝ විස්තර ලබා ගන්න නැහැ.
එතකොට මේගොල්ලෝ කරන්නේ Tamanට direct සම්බන්ධ වෙලා ඉන්න interfaces මොනවද? Tamanට direct සම්බන්ධ වෙලා තියෙන devices මොනවද? කියන විස්තර ටිකක් හොයාගන්න එක තමයි මේ කරන්නේ. මේ Cisco Discovery Protocol. CDP එක ගත්තොත් මේ share කරන informations වලට device එකේ ID එක. එතකොට software version එක, platform එක, addresses තියෙනවා නම් ඒවා, port IDs, capabilities. එතකොට මේ switch එකට කරන්න පුළුවන් router එකක්ද මේක switch එක. එහෙම නැත්නම් switch එකක්ද, layer 3 device එකක්ද? මේක native VLAN ID. මෙතන මේ Cisco Discovery Protocol එකෙන් මෙන්න මේ දේවල් ටික මේගොල්ලෝ share කරගන්නවා. මම පෙන්නන්නම් ඒක. LLDP කියලා කියන්නේ මෙන්න මේ වගේ protocol එකක්. Cisco කියන්නේ Cisco proprietary protocol එකක්. LLDP කියලා කියන්නේ ඒ වගේ open protocol එකක්. මේගොල්ලෝ කරන්නේ අර වගේම information share කරගන්න එක. ඒකට මම ඔයාලට මේ පෙන්නන්නම් අර ඉස්සෙල්ලා උදාහරණෙදී මේක ගත්තා අපිට කනෙක්ට් කරලා තියෙනවා Cisco devices. අපි මෙන්න මේ switch 1 කියන එක. switch 1 කියන එක අපි ගත්තොත් මෙතනදී ඔයාලට පේනවා ඇති switch 2 කියන එකට කනෙක්ට් වෙලා තියෙනවා. එතකොට අපි switch 1 එකෙන් discovery protocol එකක් වැඩ කරනවා. අපි run කරලා අපි අහලා බලමු මොනවද මේකේ තියෙන විස්තර කියලා. show CDP Cisco Discovery Protocol එකේ විස්තර මෙන්න තියෙනවා. එතකොට මේගොල්ලෝ share කරගන්නවා හැම තප්පර 60කට පාරක් මේ packet share කරගන්නවා. එතකොට මේ packet share කරගන්න තප්පර 60කට පාරක් මේගොල්ලෝ messages share කරගන්නවා. එතකොට තප්පර 180ක් වෙනකම් මේ messages අර මොනවාද ඒකට කියන whole time එක තප්පර 180ක් වෙනකම් මේගොල්ලෝ listen කරගෙන ඉන්නවා. මම share කරනවා share කරලා අනිත් පැත්තට මට message එකක් එනකම් මම listen කරන් ඉන්නවා. එතකොට මේ මෙතන පෙන්නනවා CDP version 2 එකෙන් තමයි මේ වැඩ කරන්නේ කියන එක. එතකොට අපිට මෙතන වැදගත්ම දේ තමයි අපිට බලා ගන්න පුළුවන් show CDP neighbors ලා. අපිට ඉන්න neighbors ලා කවුද? මේ topology එකේ හැටියට නම් අපිට ඉන්න එක neighbor කෙනෙක්. එයා තමයි මෙන්න මේ switch 2 කියන එක. එතකොට මෙයා කියනවා ඔයාට ඉන්න neighbor තමයි show CDP neighbor කියලා ගෙවුවෙන් පස්සේ මෙයා කියනවා ඔයාට ඉන්න neighbor තමයි කෙනෙක් වෙන්නනවා switch 2 කියන එකේනා interface එක port එක 24 වලින් connect වෙලා තියෙන්නේ. එතකොට මේ මම අර කියපු hold time එක capability S කියලා කියන්නේ capability එක මොකද්ද? S කියන්නේ switch එකක්. මෙතන router එකක් තිබුණා නම් R කියලා පෙන්නනවා. එතකොට මේකේ platform එක මොකද්ද? මේ platform එක 2960 switch එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙයා මම කනෙක්ට් වෙලා තින්නේ මොකකින්ද? fast ethernet 0/24 කියන එකේ. හරි මෙන්න මේක අපිට මේ විදිහට සරලව මේක බලා ගන්න පුළුවන් වුණාට මේක අපි හිතුවොත් එහෙම මෙතන ඉන්ට්‍රුඩර් කෙනෙක් කවුරු හරි කෙනෙක් හිටියොත් තවදුරටත් මම පෙන්නන්නම් තවදුරටත් ඔයාලට so neighbor details කියලා ගහුවොත් ඊටත් වඩා විස්තර ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී අපි මේක මේ විදිහට පාවිච්චි කරලා මේකල messages share කරගත්තට ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ අර සාමාන්‍යයෙන් සිතිවිල්ල එක එතකොට ඉන්ට්‍රුඩර් කෙනෙක් කියලා හිතුවොත් අපි මෙයාට පුළුවන් වෙනවා මේ ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන මේ CDP enable කරලා තියෙන නිසා මේ ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන devices ටික මොනවද කියලා බලා ගන්න. මේ devices ටික බලාගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෙන්න මේ අපිට Google එකේ Google එකේ අපි ගියොත් මොනවද මට මතක විදියට pro.io කියන එකට මෙතනදී ඔයා අර Cisco device එක CDP හරි LLDP හරි වලින් connect කරගත්ත device දැන් මම ඔයාලට CDP වල මේ commands වගේ පෙන්වනවා වගේම තමයි මේකම තමයි LLDP වලත් කරන්නේ. LLDP automatically සාමාන්‍යයෙන් disable වෙලා තියෙන්නේ. එතකොට අපි LLDP run LLDP is not enabled. අපි මේ LLDP protocol එකේ ඉස්සෙල්ලාම
enable කරන්න ඕන. enable කරන්න හරි ලේසි LLDP run. එතකොට මේ LLDP කියන open source protocol එක අපි පාවිච්චි කරනවා නම් මේ LLDP run කියන එක අපි manually enable කරන්න ඕන. මොකද Cisco device වලදී automatically කියන්නේ ඇවිල්ලා තියෙන CDP කියන ඒගොල්ලන්ගේ proprietary protocol එක විතරයි. මම මේ පැත්තේ අනිත් පැත්තේ මේ LLDP enable කරොත් ඕගොල්ලන්ට අර වගේම විස්තර ටික බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මේ වගේ විස්තර ටික බලාගත්තාන් පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ට පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් ඉන්ට්‍රොඩර් කෙනෙක් නම් නැත්නම් අර සාමාන්‍යයෙන් මේ විදිහට හිතන කෙනෙක් නම් ඕගොල්ලන්ගේ කම්පැනි එක මොකක් හරි කම්පැනි එක මේ ඩිවයිසස් කනෙක්ට් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී අපිට පුළුවන් වෙනවා ඒ බලාගෙන මෙන්න මේ draw.io කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් වෙනවා ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ගේ කම්පැනි එකේ තියෙන ටොපොලොජි එක ඕගොල්ලන්ට මැප් කරගන්න. මෙතන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ස්විච් එකක් කනෙක්ට් වෙලා තියෙනවා රවුටර් එකක් කනෙක්ට් වෙලා තියෙනවා කියලා ඕගොල්ලන්ට පුළුවන් එකින් එක ගිහිල්ලා මැප් කරලා මේ රවුටර් එකට මේ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවද මේ ස්විච් එක නම් ස්විච් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවද කියන දේ මේ මැප් කරගන්න පුළුවන්. එතකොට මේක සිකියුරිටි පැත්තෙන් ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. කම්පැනි එකට ලොකු ප්‍රශ්නයක් තමයි මේ සිකියුරිටි පැත්තෙන් ගත්තොත්. ඒකින්ද සාමාන්‍යයෙන් අපි මේ CDP කියන එක disable කරනවා. disable කරන්නේ no cdp run කියන command එක ගහලා. එතකොට no cdp run කියන command එක ගහලා ඔයා ගිහලා බැලුවොත් එන show cdp cdp is not enabled. cdp enable කරලා නැහැ. මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට protocols Cisco discovery protocol එක සහ LLDP කියන protocols දෙකේ තියෙන දේවල් ටික. එතකොට මම තව ස්ලයිඩ් එකක් ගන්නම්. මෙතනදී වෙලාවක මම මේ ether channel කියලා concept එකක් ගන්නම්. හරි. ether channel එකකින් මොකද්ද කරන්නේ? ether channel එකකින් කරන්නේ අපි spanning tree කියලා protocol spanning tree කියලා technology එකක් ගැන කතා කරනවා. එතකොට මේ spanning tree කියන technology එකේදී කරන්නේ මම පොඩ්ඩක් එතනට ගිහිල්ලා එන්නම්. මොකද නැත්තම් පොඩි idea එකක් ඕගොල්ලන්ට නැතුව අමාරුයි. broadcast message එකක් මම පොඩ්ඩක් fast මේක කියාගෙන යන්න. broadcast message එකක් ඔයා මේ device එකට connect කරලා තිනවා නම් මේ devices දෙකක් මේ switch එකට connect කරලා තිනවා නම් ඔයා broadcast message එකක් කියවුවාන් පස්සේ මෙන්න මේ device එකට විතරයි මේක හම්බ වෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ලොකු traffic එකක් නැහැ. devices තුනක් connect කරොත් ඔයාලා මේ blue new color PC එකෙන් යවන එක මේ අනිත් දෙන්නටම හම්බ වෙනවා. ඒ වගේම තමයි අපි මේකට switch එකක් දැම්මොත් switches දෙකක් connect කරොත් එහෙම ඔයා මේ යවන broadcast message එක පළවෙනි switch එකේ හරහා මේ දෙවෙනි switch එකට ගිහිල්ලා එතකොට මේ දෙපැත්තේ තියෙන devices දෙකටත් මේ switch එකේ අර broadcast frame එකේ යනවා. එතකොට ඒ වගේම තමයි මෙතනදී අපි redundancy ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම කතා කරන always on කියන concept එක. always on කියලා කියන්නේ මේ devices down වෙන්න බෑ. එතකොට අපි පාවිච්චි කරන මේ devices down වෙන්න බැරි වුණාන් පස්සේ අපි මේකට redundancy එකක් කියලා පාවිච්චි කරනවා. මොකද එක link එකක් down වුණොත් මෙන්න මේ කියන එක link එකක් down වුණොත් අනිත් link එකකින් වැඩ කරන්න අපි මේ ports connect කරලා තිනවා. මෙතන redundant කරලා තිනවා. එතකොට අප්පා මේ ports දෙකක් දාලා. පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට දැම්මම පස්සේ ඔයා broadcast message එකක් කියවුවා කියන්නකෝ. මෙන්න මේ broadcast message එක ආවහම මේ broadcast message එක මෙතන ඉඳන් switch එක පළවෙනි switch එකට එනවා. හරි. පෙන්නන්නම්. මේ පළවෙනි ස්විච් එකට මෙයා එනවා. මේ පළවෙනි ස්විච් එකට ආවයින් පස්සේ මෙතනින් මෙයා මේ ට්‍රැෆික් එක මේ පැත්තට යවනවා. ඊට අමතරව මේ පැත්තට ඩිරෙක්ට් කරනවා. මේ ස්විච් එකට ආවයින් පස්සේ
මේ ස්විච් එක කරන්නේ එයාගේ ඇක්ටිව් පෝර්ට්ස් ඔක්කොගෙම එළියට දානවා මේ මැසේජ් එක. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ ලින්ක්ස් දෙකෙන් මේ බ්‍රෝඩ්කාස්ට් පැකට් දෙකක් එනවා. මොකද හේතුව තියෙන්නේ මෙතන ස්විච් එකෙන් කරන්නේ මෙයාගේ ඇක්ටිව් පෝර්ට්ස් ඔක්කොගෙම මේ බ්‍රෝඩ්කාස්ට් මැසේජ් එක එළියට දාන එක. එහෙමනම් මෙන්න මෙතනිනුත් මේ මැසේජ් එක එළියට එනවා. එකම මැසේජ් එක මෙතනිනුත් එළියට එනවා. මේ ස්විච් එකට මේ මැසේජ් එක ආවයින් පස්සේ මේ ස්විච් එකෙන් මේ ඇක්ටිව් පෝර්ට් ඔක්කොටම ආයෙ බ්‍රෝඩ්කාස්ට් කරනවා. බ්‍රෝඩ්කාස්ට් කරනකොට ඇක්ටිව් පෝර්ට් එකක් කියලා ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මේකත් ඇක්ටිව් පෝර්ට් එකක් නේද? එතකොට මෙයා කරන්නේ ආයෙත් මේක මෙයාට යවනවා. එතකොට මේ පෝර්ට් එකෙන් එන එක මේ පෝර්ට් එකෙන් එන එක ගත්තොත් එහෙම මෙයා කරන්නේ ආයෙත් මෙයාට යවනවා මේ ටිකට අමතරව. එතකොට ඔයාලට පේනවද මෙතන ලූප් වෙනවා. මෙතන ලූප් වෙනවා. එතකොට එකම මැසේජ් එක මේක හරහා යනවා. අපිට මේක නවත්ත ගන්න ක්‍රමයක් මේ ක්‍රමයක් නැහැ. layer 2 වලදී. layer 2 වලදී මේක නවත්ත ගන්න ක්‍රමයක් නැහැ. අපිට layer 3 වලදී පුළුවන් layer 3 protocol එකේදී packet එකේ header එකේ තියෙන TTL value කියලා එකක්. එතකොට මේ TTL value එක අපිට set කරන්න පුළුවන් TTL value එක සාමාන්‍යයෙන් 128 කියලා තමයි එන්නේ. ඔය layer 3 වලදී අපිට පුළුවන් මේක reduce කරලා අපිට packet එක discard කරන්න කියලා දාන්න. හැබැයි layer 2 වලදී එහෙම mechanism එකක් නැහැ. අන්න ඒක නිසා layer 2 වලදී අපි කතා කරන මේ විදිහට messages අර මං කිව්වා වගේ එකම දිගට එක දිගට ඒ කියන්නේ blue PC එකනුයි මේ PCs හතරෙන්ම messages එක broadcast message එකක් මේකට ආවොත් මේ messages ඔක්කොම ගිහිල්ලා අන්තිමට වෙන්නේ මොකද්ද? මේ messages ඉවර වෙන්නේ නැහැ trove ඒ කියන්නේ පැත්තකට දාන්නේ නැහනේ. ඒක message ඔක්කොම මේක rotate වෙනවා. rotate වෙලා මේක broadcast storm එකක් කියලා කියනවා අපි. මේ broadcast storm එකේදී කරන්නේ මෙන්න මේ broadcast storm එකේදී මේ switch එක usable use කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේකට තමයි මෙන්න මේ spanning tree protocol කියන එක හඳුන්වලා දෙලා තියෙන්නේ. මේ spanning tree protocol එකේදී කරන්නේ අපි link එක redundancy එක හරහා redundancy වෙනුවෙන් අපි link එක මේ විදියට links දෙකක් දාලා තිබුණාට මෙයා කරන්නේ එක link එකක් shut down කරනවා. එක link එකක් shut down කරලා තියාගෙන අනිත් link එක විතරක් functions වෙන්න දානවා. යම් කිසි හේතුවක් හින්දා අනිත් link එක fail වුණොත් අන්න එතකොට ඒ fail වුණාන් පස්සේ ටග් දාලා මේ spanning tree protocol එකේ මෙන්න මේ අර shut down කරලා තියෙන port එක active වෙනවා. හරිද? මෙන්න මේක තමයි spanning tree protocol එකෙන් වෙන්නේ. ඒතර මම මෙතන ether channel එකට ගියොත් එහෙම ether channel එකේදී කරන්නේ අපි කරන්නේ ethernet links aggregate කරනවා. spanning tree protocol එකේදී කරේ අපි මෙතන මේක disable කරපු එකනේ port එක. එතකොට ethernet links aggregate කරන එක තමයි මෙන්න මේ ether channel එකේදී කරන්නේ. ether channel එකේදී කරන්නේ මේ links දෙක bind කරනවා. කියන්නේ physically තියෙන interfaces දෙක logically bind කරනවා. උදාහරණයක් විදිහට ඒකේ තියෙන advantage එක තමයි මේක bind කිරීම තුළ ඔයා මෙතන switch එක communicate කරන්නේ 1Gbps line එකකින් නම් එක link එකක් communicate කරන්නේ 1Gbps line එකෙන් නම් ඔයා මෙතන link දෙකම bind කරොත් ඔයාට 2Gbps gigabyte දෙකක speed එකකින් ඔයාට වැඩ කරගන්න පුළුවන්. අන්නේ ඒ කියන්නේ speed එක bandwidth එක වැඩි කරගන්න තමයි මේ අපි මෙතන තියෙන දේවල් මේ link කරලා ගන්න. මේ links දෙක ether channel එකක් කරලා ගන්න. එතකොට මේ ether channel එක මෙතනදී ගත්තොත් එහෙනම් මේ ether channel එක කොහොමද කරන්නේ? මේ තියෙන්නේ මගේ වම් අත පැත්තේ මම පෙන්නලා තිනවා ඔයගොල්ලන්ට ports දෙකක්. මේ switches දෙකේ ports දෙකක්. උඩ තියෙන switch එකේ pass ethernet 01 කියන port එක connect වෙලා තිනවා. යට තියෙන switch එකේ pass ethernet 01 කියන port එකට. එතකොට උඩ තියෙන එකේ 2 කියන එක යට කියන එකේ 2 කියන එකට connect වෙලා තිනවා. මේක තමයි physically connection එක. මේ physically connection එක අපි ගෙනියනවා ether channel එකක් හදනකොට virtual link එකක් කරලා. physically මේක separate වුණාට අපි virtually මේක එකක් කරලා කරනවා. එකක් කළා අපි ඒකට දෙනවා ඒකට කියනවා ඒ virtual link එකට port channel එකක් කියලා. හරි. එතකොට මේ port channel එක මේ link එක creation කරන්න පුළුවන් අපිට ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි static.
කියන්නේ ප්‍රොටෝකෝල් එකක් පාවිච්චි කරන්න නැතුව මෙන්න මේ ලින්ක් ඇග්‍රිගේට් කරන එක. දෙවෙනි එක තමයි port aggregation protocol එක. PACP. මේක ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකෙන් අයින් වෙලා තියෙනවා. ලොකු දෙයක් නෙමෙයි. වාට LACP එක කරද්දී PACP එක සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද කියලා තේරෙනවා. එතකොට මේ link aggregation control protocol එක LACP මෙයාක තියෙනවා ස්ටේටස් දෙකක්. එකක් තමයි active state එක. මේ active state එකේදී කරන්නේ actively මේ link එක active කරනවා. මේ link එක ඇත්තටම active කරනවා. passive එකේදී කරන්නේ කවුරු හරි මාත් එක්ක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කවුරු හරි මාත් එක්ක active link එකක් හදාගන්න ආවොත් මාත් එක negotiate කරලා active link එකක් කරගන්නවා. මෙන්න මේක තමයි link aggregation protocol එක කරන්නේ. මේ link aggregation මේ control protocol එක කරන්නේ. මේ link aggregate කරනකොට පොඩි rules ටිකක් තියෙනවා කරන්න. මේ aggregate කරන links වලදී මේ interfaces වලදී උඩ switch එකේ 1 2 යට 1 2 කියන මේ දෙකෙන්ම ස්පීඩ් එකයි ඩුප්ලෙක්ස් එකයි මැච් වෙන්න ඕන. මෙන්න ස්පීඩ් එක 1 Gbps එකේ නම් මේ port හතරම 1 Gbps වෙන්න ඕන. ඇග්‍රිගේට් කරන port හතරම මේ links දෙකම port හතරම links දෙකම. එතකොට ඩුප්ලෙක්ස් එක full duplex වෙන්න ඕන. ඒ කියන්නේ කමියුනිකේට් කරන්න පුළුවන් දෙපැත්තටම. ඊට අමතරව ගත්තොත් මෙතනදී ඊත channel එකක් හදනකොට එක්කෝ මේ උඩ තියෙන ස්විච් එකේ තියෙන port එක access වෙන්න ඕන. එහෙම නැත්නම් trunk වෙන්න ඕන. මේ mode දෙකකින් එකක තමයි මේ virtual දී අපි හදනකොට මේක එක්කෝ access එක්කෝ trunk. VLAN configurations තියෙන port එක VLAN configuration VLAN 10 කියලා උඩ switch එකේ තියෙනවා නම් යට switch එකේ VLAN 10 කියන එකම තියෙනවා. මේ විදිහට තමයි අපිට මේක bind කරගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට අනිත් එක තමයි මේ switches දෙකක් අතර port 8ක් physically links 8ක් ether channel බවට ether channel එක links 8ක් වෙනකම් මේ bind කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් ඒවායි නම් links 4යි. නමුත් ගොඩක් ඒවායි links 8ක් වෙනකම් අපිට මේක bind කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ඇති මේ ether channel කියන concept එක පොඩි concept එකක්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඒකත් එක්ක ගත්තොත් එහෙනම් මම ඔයාලට පොඩි demonstration එකක් කරන්නම් මේකට. ether channel එක සම්බන්ධව අපි කොහොමද මේ ether channel එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේ separate links දෙකක් physically separate වෙලා තියෙන links දෙකක් logically එක link එකක් බවට පත් කරලා මේකේ bandwidth එක වැඩි කරගන්නේ කොහොමද කියලා. හරි මම මෙතන ස්විච් දෙකක් අරගෙන තිනවා. මේ ස්විච් එකේ ලොකු කන්ෆිගරේෂන් එකක් කරලා නැහැ. මේ ස්විච් එකේ fast ethernet 0 1 2 කියන එකට යට ස්විච් එකේ fast ethernet 1 2 කියන දෙක කනෙක්ට් වෙලා තිනවා. ඊට අමතරව මම ගත්තොත් මම මේකේ VLAN එකක් හදලා තිනවා. so VLAN කියලා ගවොත් VLAN 10 කියන VLAN එක හදලා තියෙනවා. යට ස්විච් එකෙත් so VLAN කියලා කිව්වොත් VLAN 10 කියන එක යට ස්විච් එක හදලා තියෙනවා. ports මුකුත් assign කරලා නැහැ. මෙච්චර තමයි මේකේ configuration විදියට මම කරලා තියෙන්නේ. එතකොට අපිට ඕන මේ උඩ තියෙන ස්විච් එකේ සහ යට තියෙන ස්විච් එකේ fast ethernet 0 1 2 කියන ports ටික අරගෙන එක port channel එකක් හදාගන්න. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. enable config mode එකට ගියා. අපිට ඕන අපි ඉන්නේ මේ පළවෙනි ස්විච් එකේනේ. අපි ඉන්නේ මේ ස්විච් එකේ. මේ ස්විච් එකේ අපි දානවා අපි ඉගෙන ගත්තා වගේම ඉන්ටර්ෆේස් රේන්ජ් එක F0/1 වල ඉඳන් 2 වෙනකම්
අපිට කරන්න ඕන channel group එකක් හදාගන්න එක. අපි බලමු මේ channel group. මේ options දෙක අපිට ඕන වෙන්නේ channel group එකක් හදාගන්න. channel group එක ගත්තාම මේ channel group එකේ mode එකක් මේ interfaces දෙකම එකතු කරලා අපි එක group එකක් හදා ගන්නවා. මෙන්න මේකේ mode එක ගත්තොත් එහෙම channel group ID එක අපි දුන්නේ channel group ID එක 1 කියලා. එතකොට 1 කියලා තියලා අපිට පුළුවන් mod කියන එකට යන්න. mod කියන එකට ගියාම මම ඔයාලට කිව්වා වගේ ඉස්සෙල්ලාම මෙන්න මෙතනදී ඔයාලට පෙන්නනවා LACP සහ PACP. මෙන්න link aggregation protocols එක කොහොමද මේ වැඩ කරන්න කියන දේ. මෙතන හර සරලයි. දැන් අපි අපිට ඕන මේක active state එකට ගේන්නනේ. මෙතනදී LACP වලදී මම කරන්නේ මේ දෙක port දෙක active state එකට ගේනවා. PACP වලදී එකම කරන්නේ desirable state එකට ගේනවා. මේක තමයි options ටික. එතකොට මෙතන පේනවා ඇති active interface එක LACP වල. මෙතන පේනවා ඇති passive interface එක. අපි මේ දෙකම active interfaces වලට convert කරමු. හරි. දැන් මේ දෙකම active interface වලට convert කරා. අපි මෙතනින් එළියට ගිහිල්ලා දැන් අපි හදාගත්තනේ channel group එකක්. ඒ channel group එකේ නම තමයි group 1. එතකොට අපි හදාගත්ත channel group එක මොකද්ද? port channel එකක්. මේ port ටිකක් එකතු කරලා හදාගත්ත එක තමයි port channel එකක්. එහෙමනම් අපි ගිහිල්ලා මේක ඇතුළට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ක මේ port එක access කියලා කියන්න ඕන. එහෙම නැත්නම් trunk කියලා කියන්න ඕන. ඊට අමතරව මේ port එක අද access කරන්න මොන VLAN එකටද කියලා කියන්න ඕන. ඒ කියන්නේ මම මේක ඇතුළට ගියොත් එහෙම interface දැන් අපි යන්නේ එතකොට එක interface එක ඇතුළටද අපි pass කරන 0/1 2 කියලා එකතු කරලා port channel එකක් හදුවා. එතකොට අපිට මේ port channel එකට ඇතුළටම ගිහින් මේ configuration ටික කරන්න පුළුවන්. එතකොට අර interfaces දෙකටම ඒ configuration ටික valid. interfaces port channel එකක් නේ. port channel 1 channel එක ඇතුළට ගියා. switch port mode එක මම අර කිව්වා වගේ switch port mode එක port mode එක access කරනවා. access නම් access ඔක්කොම trunk නම් trunk. access කළා මේක switch port mode එක access කරන්න මොන VLAN එකටද? switch port access මම අර VLAN එක හදලා තිබුණා VLAN 10. මෙන්න මේ VLAN 10 කියන එක තමයි මේක access කරන්න ඕන. හරි. එතකොට දැන් මේක දිහා බැලුවෙන් පස්සේ දැන් එක පැත්තකින් අපිට වැඩ ඉවරයි. අපිට බලන්න පුළුවන් අපි හදපු මෙන්න මේ port එකේ summary එක. අපි බලමු show ether channel sum. මේ ether channel summary එක අපි මේ පැත්තෙන් හැදුවන් පස්සේ මෙන්න තියෙනවා මේ විස්තරය. මෙතන තියෙනවා group එක මොකද්ද? port channel 1 කියලා channel group 1 කියලා අපි channel එකක් හැදුවේ. අන්න ඒ channel එකේ තමයි මේ native LAN mismatch එක ගැන කතා කරන්නේ. මේ එන්නේ messages මේ native VLAN එක ගැන අපි කතා කරනවා security කතා කරනකොට. ඒකින්ද දැන් පොඩ්ඩක් ignore කරන්න. දැන් summary එක ගත්තොත් එහෙම ඕගොල්ලෝ අර create කරපු channel group 1 එක මෙන්න මෙතන පෙන්නලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ port channel 1 එක SD කියන අකුරු දෙකක් තියෙනවා. S කියලා කියන්නේ මොකද්ද? S කියලා කියන්නේ layer 2. D කියන්නේ මොකද්ද? D කියන්නේ down. මොකද දැනට down වෙලා තියෙන්නේ. අපි එක පැත්තක විතරයි මේක තාම configure කරේ. protocol එක LACP. මොකද අපි active passive කියන එක use කරේ. එතකොට මේක automatically එයා දන්නවා මේක LACP කියන protocol එක. එතකොට මේකේ ports F0/1 2 කියලා ports දෙක පෙන්නනවා. I කියලා standalone port. මේ standalone port එකක් කියලා කියන්නේ මෙයා තාම ඉන්නේ සාමාන්‍ය විදියට. එතකොට මෙයා තාම මේ port channel එකත් එක්ක communicate කරන්න මෙයා ලෑස්ති වෙලා නැහැ. මොකද හේතුව තියෙන්නේ අනිත් පැත්තෙන් අපි තාම මේක config කරලා නැති නිසා. අපි බලමු ඒක අනිත් පැත්තේ config කරලා.
150 interface range fast ethernet 0/1 වලින් 2 වෙනකම් range එක අපි හදනවා අර ඉස්සෙල්ලා අර පැත්තේ switch ඉස්සෙල්ලා switch එක හදුවාගේ channel group එක channel group 1 කියලා channel group 1 කියලා හදනවා mode එක අපි ඉස්සෙල්ලා දැම්මේ active කියන mode එක කියන මෝඩ් එකට දාලා channel group 1 කියලා හැදුවා. මෙතන native VLAN mismatch එකම තමයි එන්නේ. එතකොට channel group 1 අපි හැදුවා. එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලා වගේම මෙන්න මේ port channel එක ඇතුළට අපිට යන්න පුළුවන්. interface port channel 1 මේක ඇතුලේ අපි අර ඉස්සෙල්ලා කළා වගේම ආයි switch port mode access port එකක් කරලා කරන්න ඕන. ඊට පස්සේ මේ switch port access mode එක switch port මොන VLAN එකටද access කරන්න ඕන. access VLAN 10. හරි. දැන් ඔන්න අපි ඊට channel එක අපි හදුවා. මේ channel එක හැදුවාම ඉතින් දැන් ගිහලා බලමු මේ switch එකෙන් මොකද වෙලා තියෙන්නේ කියලා. show ether channel summary. හරි දැන් ඔයාලට පේනවා ඇති අර ඉස්සෙල්ලා වගේම මෙතනදී තියෙනවා channel එක port channel එක 1 SU ඉස්සෙල්ලා තුනේ D වෙනුවට SU කියලා එකක් තියෙනවා. S කියලා කියන්නේ අර ඉස්සෙල්ලා වගේම layer 2 U කියලා කියන්නේ in use. දැන් තමයි අපි මෙන්න මේ port channel එක use කරන්නේ අපි. fast ethernet 0/1 කියන එකේ P කියලා තියෙනවා. P කියන්නේ මොකද්ද? in port channel. දැන් අර ඉස්සෙල්ලා stand alone තිබ්බ port එක දැන් port channel එකත් එක්ක operation එක වෙනවා. එතකොට දැන් අපි ඉස්සෙල්ලා ගත්තොත් ඉස්සෙල්ලා අපිට මේ පැත්තේ සමරේක පෙන්වුවෙන් පස්සේ පෙන්වුවේ වෙනත් විදියකටනේ. මෙතන පෙන්වුවේ port channel එක operation mode එකේ නෙමෙයි i කියන stand alone mode එකේදී මේ පැත්තේ පෙන්වුවේ down කියන mode එකේදී. දැන් අපි ආයෙත් බලුවොත් මෙතනදිත් update වෙලා තියෙනවා layer 2 you can in use port channel එක PP කියන්නේ in port channel. දැන් මෙන්න මේක operation එකක් වෙනවා. මෙන්න මේ විදියට තමයි පුතේ ether channel එකක් හදාගන්නේ. ether channel එකක් හදාගත්තා දැන් අපි මේ විදියට අපිට ඔයාලට පුළුවන් මේක ether channel එකේ තව links දෙකක් කරන්න. links 8ක් වෙනකන් අපි කියවන යන්න පුළුවන් කියලා. links 8ක් වෙනකන් යන්න පුළුවන් කියලා කියන්නේ HTTPS වෙනකන් යන්න පුළුවන්. මේ switch එක switch connect කරලා ether channel එකක් හදාගත්තාන් පස්සේ. හරි අපි ether channels ගැන ඉගෙන ගත්තා. අද පොඩ්ඩක් එකපාර ඔලුවට යන්න නැති මේ කියපු දේවල් ටික මේ Cisco කියන දේත් එක්ක පොඩ්ඩක් අලුත් නම් එකපාර මම මේ කියපු දේවල් ටික පොඩ්ඩක් ඔලුවට යන්න නැති වෙයි. ඒ වගේම තමයි මේක ඔලුවට යයි. ඔයගොල්ලෝ මේක තව දෙපාරක් විතර කරොත්. ඒක නිසා අනිවාර්යයෙන්ම මම මේ presentation file එක සහ මේ අද කරපු packet tracer files තුන ඔයගොල්ලන්ට share කරන්න. අනිවාර්යයෙන්ම මේ practicals ටික කරන්න. මොකද හේතුව තියෙන්නේ මේක තමයි Cisco වල පටන් ගෑම. ඒ කියන්නේ Cisco වලට ආස හිතෙන්නේ හෝ Cisco එපා වෙන්නේ මෙන්න මෙතනින්. මොකද හේතුව තියෙන්නේ මේ නොදන්න subject එක. අනිත් එක තමයි ඔයගොල්ලෝ මම දැන් මේ කියපු description එකට අමතරව ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයන්න. මොනවාද මේ ether channel එක? මොකද මේ අර වෙලාවත් එක්ක පුළුවන් තරම් කෙටි කරලා තමයි මෙතනදී උගන්වන්නේ මේ. මේ ගැන කතා කරන්න ගියොත් එහෙම ether channels STP මේක සාමාන්‍යයෙන් පැය 4ක විතර සෙෂන් එකක් ගන්නවනම් සම්පූර්ණයෙන් මේ ගැන කතා කරන්න. ඒකින්ද ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් ටික ආයෙ ස්ටඩි කරන්න. අනිවාර්යෙන් ලබන සතිය එනකොට මේ දේවල් ටික කරන්න නැතුව අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන එක තේරුමක් නැති වැඩක් වෙනවා. ඒකින්ද ලබන සතිය එනකොට අනිවාර්යෙන්ම මෙන්න මේ ටික කරලා එන්න. මෙන්න මේ ටික YouTube එකේ වීඩියෝස් ඕනතරම් දිනවා. ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන්. ඔයගලන්ට මොනවද යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඔයගලන්ට මොකද්ද මේ අද කරපු දේවල් ටික කියලා. මොකද හේතුව තියෙන්නේ මම අද මේ දේවල් ටික කියන්නේ ඔයාලට ගිය සතිය දෙකේ කරපු දේවල් ටික ගත්තොත් එimhe ඔයාලට මේ දේවල් ටික අඩු ගානේ වචන ටිකක් හරි අහලා ෆැමිලියර් ගතියක් ඇති.
නමුත් අද කරපු දේවල් ගැන කතා කරොත් එහෙනම් අපි කතා කරා ඊත channel එකක් ගැන. එතකොට ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකක් ගැන කතා කරා. ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකක් ගැන කතා කරනවා නම් තව සෑහෙන වෙනම කතා කරන්න ඕන. මම ඊගාව දවසේ ස්පෑනින් ට්‍රී ප්‍රොටෝකෝල් එකේ වැඩ කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම්. STP ස්පෑනින් ප්‍රොටෝකෝල් එක වැඩ කරගන්නේ කොහොමද? මේගොල්ලෝ root ports හදාගන්නේ කොහොමද? කමියුනිකේට් කරන්නේ කොහොමද කියන එක මම පෙන්නන්නම්. එතකොට මේ දේවල් ටික මම දැන් STP ගැන කතා කරොත් එimhe ඕගොල්ලන්ට per VLAN ගැන කතා කරන්නත් වෙනවා. ඒකත් තව එකක්. එතකොට එතනින් එහාට ගත්තොත් එimhe RSTP ගැන පොඩ්ඩක් කියන්නත් වෙනවා. මම හිතන්නේ මේ තුනත් මේ දෙකත් එක්ක මේ අද ඉගෙන ගත්ත ටිකත් එක්ක කිව්වොත් එimhe එකක් තමයි වෙලාව සෑහෙන්න යනවා. අනිත් එක තමයි ඔයගලන්ට එපා වෙනවා. මොකද හේතුව තියෙන්නේ මෙතන අහලා නැති වචන තමයි අද ගොඩක් ඔයගොල්ලෝ ඇහුවේ. ඉතින් මම අවදාරණයෙන් කියනවා ඔයගොල්ලෝ මේ පැකට් රේසර් ෆයිල් ටික ෂෙයා කරන්න, මේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ලබන සතියේ වෙනකොට අද දැන් මේ ඉගෙන ගත්ත දේ පොඩ්ඩක් ඔළුවට ගියේ නැත්තම් ආයි YouTube එකේ වීඩියෝ එක බලන්න මොකද්ද මේ කියන්නේ කියලා බලන්න. ඊට අමතරව පොඩ්ඩක් සර්ච් කරලා මේ දේවල් ටික පොඩ්ඩක් ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් එහෙම දැන් අපි ලබන සතිය යන්න ඕන routing. දැන් අපි මේ කතා කරේ switching ගැනනේ. switching ගැන අපි කොහොමද මේ routers connect වෙන්නේ, routers communicate වෙන්නේ කොහොමද, routers වල මේ protocols වැඩ කරන්නේ කොහොමද කියන තැනට යන්න ඕන. ඒත් එක්ක මේ switching part එකේ පොඩි දේවල් ටික මම ඔයගොල්ලන්ට කියනවා පොඩ්ඩක් බලාගෙන එන්න කියලා.